එක පන්තියක බුද්ධ ආගම තව ඒක මේ පන්තිය ළඟම මේ විද්‍යාව ඔය ආදි වශයෙන් විෂය අනුගන්වනවා ගුරුවරු කිව්වා මේ බුද්ධ ආගම ඉගෙන ගන්න අය විද්‍යාව විෂය නෝට් ලියා ගන්නවා කියලා. ආර්ථිකය ගැන, ඉතිහාසය ගැන, ගොවිතැන ගැන ඔය ආදි සකල විවිධ විෂයන් රාශියක් ගැන ඊටම හොඳ පරිචයක් ලබා ගත්තේ පාර්ලිමේන්තුවේ කතා වලට සවන් දී. ඒක තමයි පොත්පත් කලාවේදී ගැටියට ඒ දවස්වල ලැබිච්ච වැටුපන සොච්චම. ඔහොම පින්තූර අරගෙන අපේ මේ එයාගේ මෙවල මකුලන වෙලාවේ මට මතකයි මේ විදේශිකයෝ දෙන්නෙක් ආවා ගයිඩ් කෙනෙක් එක්කලා. ඒ ගයිඩ් අපි මේ මම හිතන්නේ විභූෂණ දේවරූපේ පෙන්නලා කිව්වා මේ the women without children come here to get pregnant කියලා. එතකොට මේ මිනිස්සු අපි දිහා බැලුවා. අපි කිව්වා නෑ නෑ අපි ඒවට කිසිම නැහැ. කොටිම මම මේ පසුගිය කාලෙක මේ හොඳ දැන්වීම් නිර්මාණය කිරීම එහෙම නැත්නම් හොඳ කොපි ලිවීම ගෝල්ෆ් ක්‍රීඩාවට සමාන කරලා. You know Mr. Speaker, he is for single only by day and for reasonable use of Tamil by night here. Someone for you යුගයේ නාලිකාව වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට සබස්ක්‍රයිබ් කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා බෙල් අකුණ ක්ලික් කරන්න. ශ්‍රී ලංකේය වෙළඳ ප්‍රචාරණ කලාවේ විප්ලවීය වෙනසක් කළ තවමත් කරන නිර්මාණවේදියා අර්වින් වීරක්කොඩි. අර්වින් වීරක්කොඩි කියන චරිතය ගැන මම අර්වින් වීරක්කොඩිගෙන් ඇහුවොත් කොහොමද අර්වින්ව දකින්නේ කියලා. සමන් මම නම් දකින්නේ බොහොම සරලව කියනවා නම් මම මේ රටේ හොඳ පුරවැසියෙක් හැටියටයි. මට සරලව කියන්න තියෙන එකයි මට ඒක සාධාරණීය කරන්නත් පුළුවන්. ඒක කියන්නම් වාලේ කියන එකක් නෙමෙයි. මම මේ රටේ හොඳ පුරවැසියෙක් කියලා කියන්නේ ඇයි කියන කාරණේ මට කියන්න පුළුවන්. ඔව් අපි එතෙන්ද එමු. ඇයි හොඳ පුරවැසියෙක් කියලා ඔබ කියන්නේ ඔබ හඳුන්වා දීමේදී ඒ වගේම ඔබ හඳුන්වා දීමේදී අනෙක් අයත් එහෙම කියනවා. අපි ඒ ගැනත් කතා කරමු. අවින් දැන් ඔබව මුලින්ම මේ අර්වින් වීරක්කොඩි කියන නම සාමාන්‍ය මේ පොදු රසික ප්‍රජාව එහෙම නැත්නම් පාඨක ප්‍රජාව දැන හඳුනාගන්නේ පත්තරකාරයෙක් විදිහට. ඔව්. කොහොමද මේ පත්තරකාරයෙක්ගේ ඉඳන් මේ ගමන පටන් ගත්තේ? ඇයි මේ පත්තර කලාවට යන්න හිත දුන්නේ? පත්තර කලාවට යන්න හිත දුන්නේ මට මුල හිටම මේ ලේඛන කලාව ගැන උනන්දුවක් තිබුණා. ඒ වගේම එක්තරා කාලයකදී අවුරුදු 18 දී 19 දී පමණ මට රස්සාවක් කරන්න අවශ්‍ය වුණු වාතාවරණයක් තිබුණා. ඒ වෙලාවේදී මගේ තේරීම තිබුණේ මගේ කැමැත්ත තිබුණේ පුවත්පත් කලාවේදියෙක් වෙන්න. ඒ නිසා මම පුවත්පතක සේවයට බැඳුණා. මුලින්ම දවස පුවත්පතේ. දවස පුවත්පතේ කලින් මේ බොහොම කනිෂ්ඨ උපකර්තෘවරයෙක් හැටියටත් ඒ වගේම මම වාර්තාකරණයටත් යොමු වුණා. විශේෂයෙන්ම පාර්ලිමේන්තු වාර්තාකරණය ඒක මම කල්පනා කරනවා මගේ ජීවිතයේ හරිම ඊ타ත්ම වැදගත් පරිච්ඡේදය කියලා ওই පාර්ලිමේන්තු වාර්තාකරණයට යොමු වුණු කාල පරිච්ඡේදය. දැන් පත්තර කලාවට ආවොහම ඔබට ඇසුරු කරන්න හම්බෙන්නේ එහෙම නැත්නම් ඔබ කටයුතු කරන්නේ ඒ කාලේ පත්තර කලාවේ හිටපු මහ දැවැන්තයෝ. මම ඩී.බී. ධනපාලගේ ගෝලයෙක් කියලා කිව්වත් වරදක් නැහැ. මොකද එතුමාගේ කාලේදී තමයි මම පත්තර රත්සාවට ප්‍රවේශ වුණේ. ඉතින් ඒ කාලේ හිටියේ ඩේවිඩ් කන්වරත්න ඒ වගේම බේබි අබේගුණවර්ධන ගුණදාස ලියනගේ ඒ වගේ දැවන්ත ඒ වගේම චමත්කාර ජනක පුද්ගලයෝ ඒ වගේම අනිත් පත්තරවල වැඩ කෙරුවෙත් ඒ වගේම මහා දැවන්ත චරිත
දැන් අපි මර්වින් සිල්වා ගත්තොත් බී.ඒ. සිරිවර්ධන ගත්තොත් දැවන්ත චමත්කාර ජනක චරිත තමයි මේ පුවත්පත් කලාවේදීන් හැටියට පත්‍රකාරීන් හැටියට කටයුතු කරුවේ. ඉතින් එයාත් එක්කලා එක්තරා ප්‍රමාණයකට ආශ්‍රය කරන්න ලැබීම, එයාගෙන් ගුරු හරුකම් ලබා ගන්නට ලැබීම විශේෂයෙන් මම අගයන දෙයක්. ඒ අපේ කාලේ හිටපු තව ඊටම විචිත්‍ර පත්‍ර කලාකාරයෙක් තමයි ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර. හොඳ රසිකයෙක්, හොඳ විනෝදකාමියෙක්, ඒ වගේම හොඳ ගුරුවරයෙක්, ඒ වගේම හොඳ මිත්‍රයෙක්. ඒ වගේම පසු කාලීනව ඔබ වගේම වෙළඳ ප්‍රචාරණ ශිල්පයට ප්‍රවේශ වුණා. හොඳයි. පත්‍ර කලාවේ ඔබ දවස පුවත්පතෙන් ආරම්භ කරලා මේක කොහොමද පැතිරිලා ගියේ? මොන වගේ අත්දැකීම්ද ඔබ දවස පත්තරේ ඊට පස්සේ කටයුතු කරපු අනෙකුත් පත්තරවල? සමන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මට විශ්වවිද්‍යාලයකට යන්න බැරි වුණා. යම් හේතු නිසා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන්න බැරි වුණා. නමුත් මම එක කාලයකට කිව්ව කතාවක් තියෙනවා මගේ මිත්‍රයෙක් එක්කලා. මම ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලයට ගිය පුද්ගලෙක් කියලා. හැබැයි එහෙම කිව්වේ මේ ජීවිත විශ්වවිද්‍යාලය ගැන කල්පනා කරලා නෙමෙයි. ඒකිනුත් අත්දැකීම් ලැබුවා. මම ඒ යුගයේ පාර්ලිමේන්තු වාර්තාකරණයට යොමු වීමයි මං කිව්වේ. මම ආර්ථිකය ගැන, ඉතිහාසය ගැන, ගොවිතැන ගැන, ඔය ආදී සකල විවිධ විෂයන් රාශියක් ගැන ඊටම හොඳ පරිචයක් ලබා ගත්තේ පාර්ලිමේන්තුවේ කතා වලට සවන් දීලා. ඒ කාලේ පාර්ලිමේන්තුවේ හිටපු දැවන්ත චරිත ආචාර්ය එන්.එම්. පෙරේරා, කොල්වින් ආද සිල්වා, ජේ.ආර්. ජයවර්ධන, ඩඩ්ලි සේනානායක, බර්නාඩ් සොයිසා, ෆීලික්ස් ඩයස් වගේ මහත්තුරුන්ගේ සාර ධර්ම කතාවලට සවන් දෙන්න මට පුළුවන් වුණා. ඒ වගේම පස්සේ අපිට සිරිතක් තිබුණා ඒ කතා නැවත හැන්සාඩ් වල කියවන්න. මොකද ඒ තරම් දැනුම් සම්භාරයක් තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු විවාද වලට වාර්තා කරනවා කියලා කියන්නේ ඉතාමත්ම රසවත් දෙයක්. මක්නිසාද ඒ උදවිය විවාදයේදී දැක්වූ නොයෙකුත් හපංකම් බලන්න. ඒ වගේම හාස්‍ය රසය මතු කරමින්, උපහාසය මතු කරමින් ප්‍රතිවාදියෙක් මෙල්ල කරන හැටි. ඔය වගේ සියල්ල දැක බලා ගන්න, එයින් යම් කිසි දේවල් ඉගෙන ගන්න අපිට අවස්ථාව ලැබුණා. විශේෂයෙන් මං ප්‍රිය කරන විෂයක් තමයි මේ ගොවිතැන. මේ ගොවිතැන ගැන විශාල දැනුමක් මට ලබා ගන්න පුළුවන් වුණේ ඔය දැවන්තේගේ කතා වලට සවන් දීලා. මට මතකයි මම මගේ මිත්‍රයෙකුට කියනවා, ඔව් දේශපාලඥයෙක්, මම ඔහුට කිව්වා ඔබ මීට පස්සේ පාර්ලිමේන්තුවේ ගොවිතැන ගැන විතරක් කතා කරන්න. හැබැයි ඔබට ගොවිතැන ගැන, මොකද ඒකට ඔබට උරුමයකුත් තියෙනවා ගොවිතැන ගැන කතා කරන්න. හැබැයි ඔබ ගොවිතැන ගැන විශේෂඥයෙක් වෙන්න ඕන නම් ඔබට තියෙන්නේ 1940 ගණන් වල ඉඳලා ඩී.එච්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සී.පී.ඩි. සිල්වා කරපු කතාවල් හැන්සාඩ් වාර්තාවල කියවන්න කියලා. කිසිම ගොවිකම් විශ්වවිද්‍යාලයකට ගිහිල්ලවත් ඒ වගේ දැනුම් සම්භාරයක් ලබා ගන්න බෑ කියලා. ඒ නිසා මගේ ජීවිතේ තම පන්නරයක් ලැබුණු අවස්ථාව තමයි මගේ පසු කාලේ මගේ ජීවිතය ගොඩනගා ගැනීමට අවස්ථාව තමයි ඒ සුළු කාලේ අවුරුදු 2මාරක් 3ක් මම හිතන්නේ පාර්ලිමේන්තු වාර්තාකරණයට යොමු වීම, ඒ විවාද අසල ඉගෙන ගත්ත දැනුම් සම්භාරය මට විශාල වශයෙන් වැදගත් වුණා. ඒවා ඉතාමත්ම රසමුතු දැන් තියෙනවා. හාස්‍ය රසයෙන් මම පසු කාලෙක යම් දේශන පවත්වනකොට මේ හාස්‍ය රසය මතු කරලා උපහාසයෙන් ඉතාමත්ම උණුසුම් අවස්ථාවන් සමනය කරපු අවස්ථා ගැන මම සඳහන් කරනවා. මම හිතනවා අපි ඊළඟ දැනට යන්න කලින් එහෙම අවස්ථාවක් මතක් කරොත් නරකද? මට කියන්න පුළුවන් අවස්ථා කීපයක් මට මතකයි. එක්තරා අවස්ථාවක මේ රටේ විශාල කලබගෑනියක් වුණු අවස්ථාවක්.
ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධූරය දරන කාලේ එතුමා මේ අහිංසක පනතක් ඉදිරිපත් කෙරුවා. ඒකට කිව්වේ ද්‍රවිඩ භාෂා විශේෂ විධිවිධාන පනත. ඔක මම අහිංසක පනතක් කියලා කිව්වේ Tamil Regulation Special Provisions Bill to ensure reasonable use of Tamil. දෙමළ සාධාරණ පාවිච්චය සඳහා ද්‍රවිඩ භාෂා විශේෂ විධිවිධාන පනත. ඔක තමයි ඉදිරිපත් කරුවේ අහිංසක පනත. දැන් ඔකට විරුද්ධව මහා විශාල උද්ඝෝෂණයක් මේ රටේ ඇති කෙරුවා සිරිමාව බණ්ඩාරනායක මැතිනි සහ ඒකට සහාය දුන්න වාමාංශික නායකයෝ. මම කල්පනා කරනවා වාමාංශික ව්‍යාපාරී ඉතාමත්ම ඛේදජනක මොහොතක් කියලා එදා කොළඹ කොල්ලුපිටියේ ඉඳලා මහා විශාල පෙළපාලියක් සංවිධානය කළා පාර්ලිමේන්තුව දක්වා. එදා පාර්ලිමේන්තුවේ පනත විවාද කරන අවසාන දිනේ කඳුළු ගෑස් ගැහුවා. ඔය කලබගෑනිය මැද්දේ මේ වෙඩි පාටකින් අර දඹරාවේ රතනසාර හාමුදුරුවෝ මිය ගිහිල්ලා මහා විශාල කලබගෑනියක් ඇති වුණා. එදා මම පාර්ලිමේන්තුවට පයින් ගියේ. යන්න වාහනයක් තිබුණේ නැහැ. හැබැයි විවාදේ බොහෝ දුරට අවසන්. නමුත් අර ජ්‍යෙෂ්ඨ වාර්තාකාරින් හිටියක වාර්තා කරන්න. මම යනකොට විපක්ෂය වෙනුවෙන් ඒ විවාදයේ අවසන් කරමින් කතා කරමින් හිටියේ මෛත්‍රීපාල සේනානායක මැතිතුමා. එතුමා කවුරුත් දන්න දෙයක් තමයි ද්‍රවිඩ කාන්තාවක් සමග විවාහ වෙලා හිටියේ. එතුමා තරමක ජාතිවාදී කතාවක් කෙරුවේ. මට තාම මතකයි. පිළිතුරු කතාව කරන්න නැගී හිටියේ ඩඩ්ලි සේනානායක මහතා. එතුමා පාර්ලිමේන්තුවේ හිටපු ඉතාමත්ම චතුර ගතිකේ. උපහාසය මතු කරමින් ඉතාමත්ම දක්ෂ ලෙස කතා කරපු ඩඩ්ලි සේනානායක මහතා නැගිටලා විවාදය අවසන් කරන්න. ඔහු කිව්වා ඉංග්‍රීසියෙන් විවාදය පැවැත්වුණේ. එතුමා කිව්වා Mr. Speaker, I am happy to follow my honorable friend, member of Madhavachi. You know, Mr. Speaker, he is for single only by day and for reasonable use of Tamil by night. දවල්ට සිංහල පමණයි නමුත් රැට දේශ සාධාරණ විදියට දෙමළ පාවිච්චි කරනවා කියලා මුළු පාර්ලිමේන්තුවම මේ රත් වෙලා තිබිච්ච පාර්ලිමේන්තුව එහෙම් පිටින්ම සියලු දෙනාම කොක්හඬලා සිනාසුණා. මට මතකයි සිරිමාව බණ්ඩාරනායක මැතිනිය මේ හෑන්ඩ් බෑග් එකෙන් සුදු ලේන්සුවක් අරගෙන කටතද කරගත්තා. ඔන්න ඔය වගේ රාශියක් තියෙනවා. එක දවසක් ස්ටැන්ලි තිලකරත්න මැතිතුමා එයාම කිව්ව විදිහට කරාටේ පාරයක් වැදුනා එයාට ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ. මොකද ඒ කාලේ තිබුණා මේ ඒ කාලේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා රාජ්‍ය ඇමති. ওই කාලේ තිබුණා මේ පක්ෂ බෙදීමක් ගැන කතාවක්. බෙදීමක් ගැන. ඉතින් එක දවසක් පාර්ලිමේන්තුවේදී මේ ස්ටැන්ලි තිලකරත්න කෝට්ටේ മന്ത്രിවරයා දිගින් දිගටම ඩඩ්ලි සේනානායක මහතාට බාධා කරන්න පටන් ගත්තා. How about the split? What about the split කිය. කො බෙදීම කොහොමද බෙදීම කියලා. ඩඩ්ලි සේනානායක මහත්මයා ටිකක් වෙලා ඉඳලා කතානායකතුමා දිහා බලලා කිව්වා Mr. Speaker, in the matter of splits, this diminutive member for Kotte has one advantage only. You know, Mr. Speaker, he can see the split at eye level. ස්ටැන්ලි තිලකරත්න මහත්මයා හරි කොට පුද්ගලෙක්. මටත් වැඩිය කොට. ඔය බෙදීම එයාගේ ඇහි මට්ටමින් දකින්න පුළුවන් වාසිය එයාට තියෙනවායි කියලා. තුන් ඔය වගේ තමයි. බොහොම රසවත් ලෙස ඔය වගේ කතා කියනවා. ඉතින් ඕක හැම පැත්තෙම අනිත් පැත්ත ඊට දෙවෙනි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ කාලේ හරිම මේ රසවත් කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ පාර්ලිමේන්තු විවාද වලට සමන් දීමෙන් විශාල දැනුම් සම්භාරයක් ලබාගත් යුගයක් මගේ පසු කාලයේ මගේ ජීවිතේට ඒවා ඉතාමත්ම වැදගත් වුණා. දැන් මේ පාර්ලිමේන්තු විශ්වවිද්‍යාලය ඔබ හඳුන්වලා තිබුණ හැටියට
මේ පාර්ලිමේන්තු විශ්වවිද්‍යාලයෙන් පස්සේ ඔබ පත්තර කලාවට සමුදුන්නද නැත්නම් වෙනත් මාර්ගයකට යොමු වුණාද? ඔව් සමුදුන්නට මම පත්තර කලාවත් එක්කලා වගේම පත්‍රකාරයෙන් එක්කලා මගේ අඛණ්ඩ සම්බන්ධතාවය අදටත් මම පවත්වාගෙන යනවා. එහෙම සමුදුන්න හේතුවක් තිබුණා. මම ඔහොම පත්‍රකාරයෙක් හැටියට වැඩ කරන කාලේදී මම දැන්වීමක් දැක්කා ඒ රටේ මේ රටේ ලොකුම වෙළඳ ප්‍රචාරක ආයතනයක නිර්මාණ රචකයෙක් ඉල්ලලා තිබුණා. මම ඔකට ඇඳුම්පතක් ගැරියා. ඇයි එහෙම හිතුනේ? මට හිතුණ එකේ තව හේතුවක් තිබුණා. එකක් තමයි පොත්පත් කලාවේදී කැටියට ඒ දවස්වල ලැබිච්ච වැටුප නම් සොච්චමක්. ඒක හේතුවක්. ඒක නිසා මම කොහොටත් ඔය ඇඳුම්පතක් ඇල්ල සද්ද නැතුව නිකන් හිටියා. මට සම්මුඛ පරීක්ෂණයකට කැදෙව්වා. කැදවලා මට මාව සම්මුඛ පරීක්ෂණයකට භාජනය කෙරුවා. මට දුන්නේ පරිවර්තන වගේක් කරන්න. ඉංග්‍රීසියෙන් සිංහලට, සිංහලෙන් ඉංග්‍රීසියට. හැබැයි මේ සිංහල දැන්වීමක් දුන්නාම මම කිව්වා ඒගොල්ලන්ට මේක මේ සිංහල දැන්වීම පරිවර්තනය කරන්න කැමති නෑ. මම මේකේ මේ හරය ඔලුවට අරගෙන මම මේක සිංහලෙන් ලියන්නම් කියලා. මට මතකයි ඒක. මට හිතුණා මං කියපු පඬිතුකමද දන්නෙත් නෑ කියලා. කෝක වෙතත් මම පරීක්ෂණයට සහභාගී වෙලා සුමානයක් දෙකක් යනකොට මේ මට ලියවණක් ආවා මේ මාසිකෙන්ද කොහෙන්ද මේ වැඩ බාර ගන්න කියලා. ඉතින් මම දෙගිඩියාවෙන් හිටියේ. නමුත් මම ඒකට කල්පනා කළා මේ පත්තර කලාව එහෙම් පිටින්ම නොහැර මේ කටයුත්ත කිරීමේ උපක්‍රමයක් මම කල්පනා කළා. මම මෙතන වැඩ කරන අතරතුර මම පාර්ලිමේන්තුව යන්නත් මග හදාගත්තා. ඒ කියන්නේ විශේෂයෙන් හවසට හොඳ විවාද තියෙන දවස් වලට. ඒකෙන් මට ලැබුණ අවස්ථාව මගේ සහෝදර පත්‍රකාරවේදීන් සමග ආශ්‍රය දිගටම ගෙනියන්න, ඔවුන් එක්කලා විනෝද වෙන්න. ඉතින් මගේ කාර්යයන් දෙකම කෙරුණා. ඒකට මුල් හේතුව තමයි මට එදා ලැබිච්ච වැටුප අර පත්‍ර කලාවේදියෙක් හැටියට ලැබුණ වැටුපට වඩා 3 ගුණයක්. ඉතින් ඒකේ අවස්ථාවේ ලොකු ආකර්ෂණයක්. එතකොට එහෙම තමයි මේ වෙළඳ ප්‍රචාරණ කලාවට යොමු වෙන්නේ. අහම්බෙන්. අහම්බෙන් කියලා ඒක අතකට අහම්බෙන් කියන්න පුළුවන්. නමුත් එහෙම කරගෙන යනකොට හැබැයි මම මෙහෙම කියන්න ඕනේ. මම මේක ඊටාත්ම හැල්ලුවට සලකපු වෘත්තියක් ඒ කාලේ. බොහොම හැල්ලුවට. මට කිසිම විශ්වාසයක් තිබුණෙත් නෑ ඔය මේ හෙඩ්ලයිමක් ලියලා ඔය කොපියක් ලියලා මොකක් හරි ලියලා ඔය පත්තරයක දැම්ම ගමන් ඒ දවස් රූපවාහිනිය තිබුණේ නෑ මේ මිනිස්සුන්ට බඩු විකුණන්න පුළුවන් ද කියන ඔය මතේ මට තිබුණා. නමුත් මෙහෙම කරගෙන යනකොට මට අවබෝධ වුණා මේක මහා දුෂ්කර කලාවක් කියලා. එහෙම කියන්නේ මේ ප්‍රචාරක සලස්මක් නිර්මාණය කරන්න එහෙම නැත්නම් කොපියක් ලියන්න මේ භාෂා ඥානය පමණක් මදි කියලා මට වැඩි කල් යන්න ඉස්සෙල්ලා අවබෝධ වුණා. ඉස්සෙල්ලම මේ වෙළඳ ප්‍රචාරයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පාරිභෝගිකයට භාණ්ඩයක් සේවාවක් එහෙම නැත්නම් කිසියම් සංකල්පයක් අලෙවි කිරීමනේ. ඉතින් එහෙම පෙළඹවීමක් ඇති කරන්න ඕනනේ. ඒ පෙළඹවීම ඇති කරන්න නම් මේ සංනිවේදන ව්‍යාපෘතිය තුල කිසියම් උපක්‍රමයකුත් තියෙන සංනිවේදන උපක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙමනම් මේ නිබන්ධ රචකයාට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ උපක්‍රමය ගැන හිතන්න. කොටින්ම කියනවා නම් කමියුනිකේෂන් ස්ට්‍රැටජිස්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඔහුට හොඳ නිර්මාණශීලී අදහස් තියෙන්න ඕනේ. බිග් අයිඩියා කියලා අපි කොට කියන්නේ. ඊළඟට මේ තමන් කතා කරන්නේ කාටද මොන කණ්ඩායමටද ඒගොල්ලෝ කන බොන හැටි අඳින පළඳින හැටි ඒගොල්ලන්ගේ හෘද ස්පන්දන වේගය ඔය ආදී කරුණු ගැන අධ්‍යයනයක් කරන්න පුළුවන් එක්තරා විදිහක සමාජ විද්‍යාඥයෙකුත් වෙන්න ඕනේ. එනේ ඊට පස්සේ තමයි මේ ඔය භාෂා හැසිරවීමේ කුසලතාවය වුණා වෙන්නේ. කොටිම මම මේ පසුගිය කාලෙක මේ හොඳ
දැන්වීම් නිර්මාණය කිරීම එහෙම නැත්නම් හොඳ කොපි ලිවීම ගෝල්ෆ් ක්‍රීඩාවට සමාන කළා. මේ තන නිල්ලේ සුදු බෝලයක් තියෙනවා නිශ්චල බෝතයක්. ක්‍රිකට් ක්‍රීඩාව වගේ දමල ගහන බෝලේ නෙමෙයිනේ. තන නිල්ලේ හොය තියෙනවා. ඕකට ගහන්න වුඩ් එකක් තියෙනවා එහෙම නැත්නම් අයන් එකක් තියෙනවා. එක එක දුර ප්‍රමාණයට යනවා. ඕක අරගෙන ගහන්න බලන්න. Tamanට ඕන දිශාවට යන්නේ නැහැ. ඔය කොහරි කැලේ යනවා. හැබැයි ඒක තමන් බලාපොරොත්තු කරන යන දිශාවට ඒක යන්න නම් එහෙමනම් යම් සාධක කීපයක කෝඩිනේෂන් එකක් සම්බන්ධීකරණයක් තියෙන්න ඕනේ. මේක පිට අල්ලන හැටි, උරයිස, මේ ස්විං එක, ධනය, ඔළුව ඔය ආදී සාධක කීපයක මේ කෝඩිනේෂන් එකක් නොතිබුණොත් තමන් එල්ල කරන දිශාවට ඒ බෝලේ යන්නේ නැහැ. ඒ වගේම තමයි කොපියක් ලිවීමත්. මම අර සමාන කරන්නේ අර භාෂා ඥානය මම සමාන කරන්නේ අර මේ අයන් එකට එහෙම නැත්නම් ඒ පිත්තට. නමුත් අර අනිත් සාධකවල එකතුවක් නැත්නම් ඒක සාර්ථක දැන්වීම් ප්‍රචාරයක් වෙන්නේ නැහැ. ඉතින් මම මුල් කාලේදී මුල් මාස දෙක තුන මම අර කලින් කිව්වා වගේ මම මේක හරිම සැහැල්ලුවට තැකුවට පසුව මේක දුෂ්කර කලාවක් බව අවබෝධ වීමෙන් පස්සේ මට මේ වෙළඳ ප්‍රචාරක ශිල්පය ගැන විශාල උනන්දුවක් ඇති වුණා. ඒ නිසාම තමයි මම පසු කාලෙක ඒකත් හම්බයක් කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් එදා තිබිච්ච වාතාවරණය අනුව මමම මගේ ව්‍යාපෘතියක් මම පටන් ගත්තේ ඊටම සුළුවෙන්. මක් නිසාද ඊට හේතු වුණේ එදා තිබිච්ච ආණ්ඩුව, ඒකට තිබිච්ච ආණ්ඩුව සංවෘත ආර්ථික ක්‍රමය කැටි කරපු ආණ්ඩුවක්. එහෙම ක්‍රමයක් යටතේ පෞද්ගලික අංශය අකර්මණ්‍ය බවට පත් වෙනවා. සම්පූර්ණ අකර්මණ්‍ය වුණා. ඒ නිසා එදා තිබිච්ච ලොකු වෙළඳ ප්‍රචාරක ආයතන වැහුවා. එහෙම වහගෙන යනකොට ඉතින් මගේ ත්‍රස්සාව නැති වුණානේ. මට විකල්පයක් තිබුණා ආපහු පත්තර රස්සාවට යන එක. නමුත් මම කල්පනා කළා අවුරුදු 21 22 නැත්තම් 23 කාලෙදී පොඩි සටනක් දෙන්නේ නැත්තම් කොයි කාලෙද සටනක් දෙන්නේ කියලා. මම කල්පනා කළා පුංචි වෙළඳ ව්‍යාපාර පුංචි ප්‍රචාරක ආයතනයක් ආරම්භ කරනවා කියලා. මම ෆීනික්ස් කියලා නම තිබෙත් ඒකනේ අලු වලින් මතුවුණු කුරුල්ලා කියලා. දැන් පොඩ්ඩක් බාධා කරන්න වෙනවා. දැන් මේ යම් කිසි ආර්ථික ප්‍රතිපත්තියක බලපෑම නිසා නැත්නම් ප්‍රතිඵලය හැටියට මේ හයිය දැවැන්ත ශක්තිමත් වෙළඳ ප්‍රචාරණ ආයතන පවා අඩපණ වේගෙන යනකොට මේ වගේ දෙයක් පටන් ගැනීම අනතුරක් එහෙම නැත්නම් මේක අතිමහත් වූ අභියෝගයක් වගේ හැඟීමක් දැනුන්නේ නැහැ. දැනුණා. ඒකම මම පොතක් කියවලා තිබුණා සමන්. ඔබ දන්නවා ඇති මේ ලියෝ බනෙට් කියලා මෙහෙත් ආයතනයක් තියෙනවා. ඒකේ නිර්මාතෘවරයා. ඒ ආයතනේ පටන් ගත්තේ 1930 නැත්නම් 32 අර ડિප්‍රෙෂන් එක ආර්ථික අවපාතේ නේද තිබිච්ච. එයාගේ යාළුවෝ කිව්වා මේ මිනිහා නම් කවදා හරි මේ මහපාරේ ඇපල් විකුණයි. මේක මේ වෙළඳ ප්‍රචාරක ආයතනයක් ආරම්භ කරන යුගයක්ද කියලා. නමුත් එයා පටන් ගත්තා. ඒකෙන් සහ තවත් කාරණා කීපකින් මට ඉගෙන ගත්ත පාඩමක් තමයි මේ වගේ නරක කාල පරිච්ඡේදයක යම් අවස්ථා තියෙනවා. මම කල්පනා කළේ මම මේ මගේ පත්‍රකලා ජීවිතයේදී ඇසුරු කරපු දේශපාලන කීප දෙනෙක් හිටියා. ඒ අය මට යම් කිසි අවබෝධයක් දීලා තිබුණා. ඒ අය බලයට පත් වුණොත් මේ ආර්ථිකය විවෘත කරනවා කියලා. ඉතින් ඒ කාලේ මට දේශපාලන විද්‍යාඥයෙක් වෙන්න උවමනා නැහැ.
නිගමනයකට එන්න එදා තිබිච්ච ආණ්ඩුව ඊටාම අන්ත පරාජයකට පත් වෙනවයි කියලා නිගමනය කරන්න දේශපාලන විශාරදයෙක් වෙන්න උවමනාවක් තිබුණේ. පාන් රාත්තලක් ගන්න පොලිමේ පැය දෙකක් ඉන්න කාලෙක ඒ වගේ කාල පරිච්ඡේදයක් ජනතාව ඉවසන නැති බව ඒක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. එදා තිබිච්ච යුගයේ කරෝල කෑල්ලක් සුකෝයි භෝග භාණ්ඩයක්. ඒ වගේ අනන්ත ප්‍රමාණ හාල් පොළු මිරිස් පිළිසින් සමන් දන්නවනේ යුගයේ. ඉතින් මට අවබෝධයක් තිබුණා, මට විශ්වාසයක් තිබුණා ඒ යුගය අවසන් වෙනවයි කියලා. ඒ වගේම ඊළඟට ඇති කරන්න යන ආර්ථික ක්‍රමය ගැනත් මට පොඩි අවබෝධයක් තිබුණා. මට ඒ අවබෝධය දීලා තිබුණා. මට ඒ ගැන හොඳින් විස්තර කරපු කෙනෙක් මම මතක් කරන්න ඕන මේ ආනන්ද තිස්සටි අල්විස්පතිතුමා. එතුමා පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. නමුත් එතුමා මම ආශ්‍රය කළා ඒ කාලේ බොහොම කිට්ටුවෙන්. එතුමා මට කිව්වා මේ ආර්ථිකය මේ විදිහට ගෙනියන්න බෑ. මේක විවෘත කරන්න ඕනේ. තරඟකාරීත්වයක් ඇති කරන්න ඕනේ. ඒ නිසා ඒ ක්‍රමය ගැන මට එක්තරා විදිහකට අවබෝධයක් දුන්නට පස්සේ මම කල්පනා කළා එහෙනම් එතකන් මම ටිකක් ටෙම්පරාදු වෙනවා කියලා. අවුරුදු 2ක් 3ක් මොකද්ද ටෙම්පරාදු වෙන්න බැරි ඒ කාලේ අවුරුදු 22ක 23ක 24ක වුණා. ඉතින් යන්තම් ගැට ගහගෙන මම කල්පනා කළා මාත් ඒ අත්දැකීම ලබන්න ඕනේ කියලා. ඒක මම කල්පනා කළා මේ කාලේදී ලැබෙන අවස්ථා අනුව අවධානය යොමු කරගන්න පුළුවන් විදිහේ දැන් ලැබෙන අවස්ථාව පාවිච්චි කරලා දැන් නිර්මාණය කරන්න ඕන කියලා. ඒ වගේ අවස්ථා කීපයක් තිබුණා. මම හිතන්නේ ඒ යුගයේ ඔබ නිර්මාණය කරපු යම් දැන්වීම් පිළිබඳව මේ වෙළඳ ප්‍රචාරණ කලාවට සම්බන්ධ අය පමණක් නොව ඉන් පරිබාහිර අය පවා කතා කරපු යම් දැන්වීම් වගේක් තුන මට මතකයි. මම හිතන්නේ අර මම හිතන්නේ ඒ යුගයේ වෙන්න ඕනේ අර පොල් බෑය දැන්වීම. ඒක පසු කාලෙක. නමුත් මේ අහේනි කාල පරිච්ඡේදයේ මට අවස්ථාවක් ලැබුණා. මගේ හිටියා සේවාදායකෙක් මේ සමුපකාර සංගමයක්. ඒ මහා විශාල ඒකට කිව්වේ මේ නිදන මෙට්ට සියස්ටා කියලා. මට කිව්වා එක්තරා මේ සමුපකාර ව්‍යාපාරයේ එක්තරා සංවත්සරයක් අවස්ථාවේ මේ මගේ සේවාදායක කිව්වා පුළුවන් ද මේ සංවත්සරයේ නිමිත්තෙන් මේ සමුපාකාර ව්‍යාපාරය වෙනුවෙන් හොඳ දැන්වීමක් නිර්මාණය කරන්න කියලා ඒක අපි සාමූහිකව පළ කරනවා කියලා. මම ඇහුවා මේ දැන් මොකද්ද මේකෙන් දෙන්න ඕන මෙසේජ් එක කියලා. එතකොට කිව්වා මේ අපේ සේවය. අපි මේ නොකොඩවා කරන සේවය. ඔය නොකොඩවා කිව්ව එක මට ඔළුවට වැදුනා. මම මේ ගැන කල්පනා කරලා ඉන්නකොට මගේ ඔළුවට ආවා 12 මහේ පහන. මොකද මේ 12 මහේ පහන දල්වා තියන්න මේ සදහැවතුන්ගේ අකණ්ඩ උත්සාහය ඕනනේ. මේකට තෙල් දාන්නම ඕනනේ. 365 දවසේම පත් වෙනවනේ මේක. ඒකනේ 12 මහේ පහන කියන්නේ. මං හිතුවා මේක සංකේතයක් ඇටියට ගන්නවද කියලා. ඒක නිසා මම 12 මහේ පහනවල් බලන්න ගියා. අනේ ඒවා තියෙන්නේ ඒවා ඇත්තට ඡායාරූප ගත කරන්න තරම් තත්වෙක නෑ. මේවා කූඩු වල දාලා බොහොම අවලස්සන විදිහට තියෙන්නේ. ඔහොම තියෙනකොට මට කවුද කිව්වා මේ කැලණියේ පන්සලේ හොඳ 12 මහේ පහනක් තියෙනවා කියලා බලන්න ගියා. ඒකත් එහෙමයි. නමුත් මම ගියේ අපේ මිත්‍ර රැලෙක්ස් රණසිංහත් එක්කලා. ගිහලා මේ විභීෂණ දේවාලයට ගියා. මේ විභීෂණ දේවාලේ තියෙනවා පහනක්. ඒක 12 මහේ පහන නෙමෙයි. නමුත් අපි කල්පනා කළා ඒක අපි ගම්මුයි කියලා. ඒක 12 මහේ පහන කියලා. අපි ඒක පාවිච්චි කරමු කියලා. ඒකනේ රැලෙක්ස් කොහොමද පින්තූරයක් ගත්තා. ඔහොම පින්තූර අරගෙන අපේ මේ එයාගේ මෙවල මකුළුන වෙලාවේ මට මතකයි මේ විදේශිකයෝ දෙන්නෙක් ආවා ගයිඩ් කෙනෙක් එක්කලා. ඒ ගයිඩ් අපි මේ මම හිතන්නේ විභූෂණ දේව රූපේ පෙන්නලා කිව්වා මේ the women without children come here to get pregnant කියලා. එතකොට මේ මිනිස්සු අපි දිහා බැලුවා. අපි කිව්වා නෑ නෑ අපි ඒවට කිසිම නැහැ කියලා. ඒ පින්තූරේ පාවිච්චි කළා මම දැන්වීමක් නිර්මාණය කළා. ඒකේ කැප්ෂන් එක 12 මහේ පහන. ඒකෙන් අපි හුවා දැක්ුවේ
මේ සැදැහැවතුන්ගේ මේ පහන 365 දවසම දල්වා තැබීමට මේ සැදැහැවතුන්ගේ මේ ප්‍රයත්නය වගේම මේ සමුපකාර ව්‍යාපාරයේ ජනතාවට සේවය කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නය කියන ඔය කතාව තමයි කිව්වේ. දැන් මේක පළ වුණාට පස්සේ එවකට සමුපකාර ඇමතිවරයා හැටියට හිටියේ ටී.බී. ලංගරත්න. එතුමා මේ ගැන විශාල ප්‍රසාදයක් පළ කරලා එතුමාට මේ දැන්වීම ෆ්‍රේම් කරලා ඉල්ලලා තියෙනවා මේ සේවාදායකයාගෙන්. ඒකෙන් මුනේ මට තව සමුපකාර ආයතන කීපයක් සේවාදායකින් හැටියට ලැබුණා. ඉතින් මට විශාල ගැම්මක් ඇති වුණා. ඉතින් එහෙම යන්තම් ඔය කරගෙන ගියා. 1977 ආර්ථිකය විවෘත කිරීමෙන් පස්සේ නොයෙකුත් අවස්ථා ඉවර වුණා. හොඳයි. අපි මේ අවස්ථා ගැන කතා කරමු මේ කෙටි විරාමයෙන් පස්සේ. Someone for you. අපි කතා කරමින් හිටියේ මේ අභියෝගාත්මක සමයක ආර්ථිකය අඩපණ වෙලා තිබුණු සමයක අනතුරුදායක තත්ත්වයක් තියේදී වෙළඳ ප්‍රචාරණ ආයතනයක් ආරම්භ කිරීමේ අභියෝගයේ බාර අරන් එවින් ආපු ගමන 1977 ආර්ථිකයේ විවෘත වීමත් සමගම වෙනසකට භාජනය වෙච්ච තැන දක්වා. දැන් මොන වගේ අවස්ථාද ලැබුණේ? ඒ කාලේ ඒ සංවෘත ආර්ථික ක්‍රමයේ තිබිච්ච අවස්ථාවල් වල මම කියවනේ මේ පෞද්ගලික අංශය අකර්මණ්‍ය වුණයි කියලා. ඒ අකර්මණ්‍ය වෙච්ච පෞද්ගලික අංශයට එක්තරා ප්‍රබෝධයක් ලැබුණා. දැන් ඒ සංවෘත ආර්ථික ක්‍රමයේ යටතේ සමහර ආයතන වලට තමන්ගේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ගෙන්වීම බැරි වුණා නැත්නම් සීමා වුණා. ඒ තහංචි ඔක්කොම අහකට ගියා. ඒක නිසා පෞද්ගලික අංශයේ ප්‍රබෝධයක් ඇති වුණා. මට මතකයි මගේ පළවෙනි මේ බහුජාතික සමාගම මගේ සේවාදායකයෙක් හැටියට අපේ සේවය ලබා ගත්තේ එවරිලි සමාගම, යුනියන් කාබයිඩ් සමාගම, දැවැන්ත සමාගම, විශාල සමාගම, සෑහෙන බජට් එකක්. ඒගොල්ලන්ට දැම්මම සීමා පැනවිලා තිබුණා. ඒ සීමා අයින් වුණාට පස්සේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් වැඩි වුණා. ඒ නිසා වෙළඳ ප්‍රචාරය වැඩි වශයෙන් කිරීමේ අවශ්‍යතාවයක් මතුවුණා. අන්න ওই වගේ අවස්ථා තමයි අපිට ලැබුණේ. පෞද්ගලික අංශය කටයුතු වැඩි වෙනකොට, ශීඝ්‍රගාමී වෙනකොට, දියුණු වෙනකොට ඒ අයත් ඒ අයගේ භාණ්ඩ අලෙවිය සඳහා ප්‍රචාරක ආයතන වැඩිපුර පාවිච්චි කරන්න යොමු වෙනවා. ඉතින් එහෙම තමයි අවස්ථා මතුවනේ. ඒ වෙනකොට මම නමක් හදාගෙන තිබිච්ච නිසා, මට සුළු වශයෙන් හරි නමක් හදාගෙන තිබිච්ච නිසා මට පුළුවන් වුණා මේ රටේ ප්‍රධාන පෙළේ පෞද්ගලික අංශයේ සේවාදායකින් හැටියට මට එකතු කරගන්න. දැන් මේ කාලය තුල ඔබ ඒ 77 මේ ආර්ථික විවෘත වීමත් සමග ඇති වුණු කාලය තුල ඔබ කරපු දැන්වීම් පිළිබඳව සමාජයේ බොහෝ කතාබහට ලක් වුණේ ඒවා මේ හුදු වෙළඳ ප්‍රචාරයෙන් ඔබට ගිය නිර්මාණශීලී භාවයෙන්ුත් පරිපූර්ණ දැන්වීම නිසා. මේ සුවිශේෂත්වය ලබා ගත්තේ කොහොමද? ඒක සුවිශේෂත්වයක් කියලා කියන්නේ ඒක තමයි. ඉතින් ක්‍රමයෙන් මට මතකයි අපි ඔය කරපු ප්‍රචාර ව්‍යාපෘති අතරින් ඊටාම සාර්ථකයේ වගේම ඊටාම නිර්මාණශීලී කියලා බොහෝ දෙනා කල්පනා කරනවා මේ සම්පත් බැංකුවේ ආරම්භ කිරීම සඳහා සම්පත් බැංකුව ආරම්භ කරන යුගයේ කරපු දැන්වීම. දැන් මම අර සම්මුඛ පරීක්ෂණයට ගිය වෙලාවේ ඒ නිලධාරියෙකුට කිව්ව කතාවක් තිබුණා. මේක මම පරිවර්තනය කරන්නේ නැහැ. මේකේ හරය අරගෙන මම සිංහලෙන් ලියනවායි කියලා. ඒකට හේතුව සමන් මම හිතන්නේ මට මේ රටේ සංස්කෘතිය ගැන
හොඳ අවබෝධයක් තිබුණා. මේ රටේ මිනිස්සු ගැන හොඳ අවබෝධයක් තිබුණා. මේ මිනිස්සු කන බොන අඳින පළඳින හැටි අපේ පාරිභෝගික ඔවුන්ගේ හෘද ස්පන්දන වේගය ගැන මට අවබෝධයක් තිබුණා. ඒකම මට පුළුවන්කම තිබුණා මේ ප්‍රචාරක කටයුතු කිරීමේදී ඒක ඉතාමත්ම සාර්ථක කර ගැනීමේ එක සාධකයක් තමයි සමාජයේ යම් යම් දේවල් විනිවිද දකින්න පුළුවන්කම තිබීම. ඔකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉන්සයිට්ස් කියලා. ඔය ඉන්සයිට්ස් මත යම් කිසි ප්‍රචාරක වැඩපිළිවෙලක් සකස් කරනවා නම් ඒක බොහෝ දුරට සාර්ථකයි. වෙනිවිද මේ පෙනුම මම හිතන්නේ මට එක්තරා විදිහකට තිබුණා කියලා. ඒ නිසා මම ඒවට ඔය සාධක මත පිහිටලා තමයි ඔය දැන්වීම් නිර්මාණය කළේ. දැන් මට මතකයි ඔය සම්පත් බැංකුවේ පළවෙනි මගේ රැස්වීමේ එන්නේ විජයවර්ධන මැතිතුමත් එක්කලා. එතුමා විනාඩි 45ක් කතා කරුවා මට එතුමාගේ බැංකුව ගැන. මම මෙන්න මේ විදිහටයි මේ බැංකුව ගොඩනගන්නේ. මම ඉදිරිපත් කරන සේවාවන් මෙහෙමයි. මේක ඊටම නවීන බැංකුවක් කියලා ඔය ආදි වශයෙන් එතුමා කතා කරන්න ගියමත් හරියට ටැප් එක ඇරියා වගේ විනාඩි 45ක් විතර කතා කරලා මගෙන් එකපාරම අහනවා දැන් කොහොමද ඔබ ප්‍රචාරක සැලැස්මක් මේක නිර්මාණය කරන්න කියලා. ඉතින් මම මේ යෝගී අපාශ කෙනෙක් නෙවෙයිනේ. මේ අර තොප්පියෙන් හාවෙක් ගන්නවා වගේ. නමුත් හාවෙක් මගේ උදව්වට ආවා. මට මතක් වුණා හාවෙක්. මම එතුමාගේ මේ පොඩි ටීපෝ එකක අපි ඉඳ තැන කරදාසි කැබිල්ලක් තිබුණා. මම උතන අරගෙන හෙඩ්ලයින් එකක් ලිව්වා hair and the tortoise කියලා. මම එතුමාට කිව්වා මෙන්න මේක තමයි මේකේ මේ ප්‍රචාරක සැලැස්මේ ආත්මය මේක තමයි. hair and the tortoise. අපි ප්‍රමාද වෙලා පටන් ගත්තට අපි කිසි දෙයක් අතපසු කරන්නේ නැහැ. මේ රටේ බැංකු ක්ෂේත්‍රයේ බොහෝ අයට අතපසු වුණු දේවල් අපි වහා ක්‍රියාත්මක කරනවා කියන තේමාව යටතේ අපි හොඳ කැම්පේන් එකක් බිල්ඩ් අප් කරුවා. එදා තිබිච්ච මේ බැංකු ක්ෂේත්‍රය, මේ බැංකු ක්‍රියාපරිපාටිය ගැන මේ අපි දැන්වීමක් නිර්මාණය කළා කාඩ් බිෆෝර් ද හෝස් කියලා. මේ ගොනාට ඉස්සෙල්ලා කරත්තේ දාගෙන ඒ වගේ මේ නිර්මාණශීලී දේවල් නිර්මාණය කරන්න පුළුවන් නිසා ඒ කියන්නේ විශේෂයෙන් ඔය ව්‍යාපෘති ඉතාම නිර්මාණශීලී බවක් තිබුණ නිසා තමයි ඔය මිනිසුන්ට මතක. දැන් ඒ වගේම මේ අපි මේ වෙළඳ ප්‍රචාරණ කලාව සහ ඒ ශාස්ත්‍රය ගැනම තව ටිකක් අවධානය යොමු කළොත් දැන් මේ ඔබට තරග කරන්න තිබුණු අනෙක් සහෝදර වෙළඳ ප්‍රචාරණ ආයතන ගත්තාම ඒ මහ පරිමාණ ආයතන ගත්තාම බොහෝ ආයතන විවිධ ශක්තිමත් විදේශීය සම්බන්ධකම් තිබුණු ඒ මුල් යුගයේ එහෙමයි තිබුණේ. එතකොට ඔබ මේ අතරේ තමයි මේ අරගලය නැත්තම් මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනිච්චේ. දැන් මෙහෙම ගෙනියන ගමන් අපි දකින දෙයක් තමයි ඔබ මේ අවශ්‍ය නවීනත්වය ඊටම ඉක්මනට ඔබේ ආයතනයට කාන්දු කරගන්නවා. හැම අවස්ථාවකම. සමහරු මේ නවීනත්වය කියපුවම ඒක තාක්ෂණයක් වෙන්න පුළුවන් වෙනත් දෙයක් වෙන්න පුළුවන්. මේ නවීනත්වය කාන්දු කරගන්න මැලි වෙනවා. මොකද සමහර විට ඒ පිළිබඳව තියෙන දැනුම අඩුකම නැත්තම් ඒ ලෙන්ගතුකමක් නැතිවීම දුරස්ත භාවය මේ වගේ දේවල් නිසා. නමුත් ඔබ කිසිම බයක් හැකක් නැතුව ඒ සියලු දේවල් ඇදලා උරලා ගන්නවා. කොහොමද මේ ශක්තිය ලබා ගත්තේ? ඇයි එහෙම හිතුනේ? නෑ, ඒ ශක්තිය ලබා ගන්න සාධක දෙකක්. එකක් මගේ අසීමිත ලෙස කියවීම සහ අධ්‍යයනය. දෙවෙනි කාරණේ තමයි එක්තරා අවස්ථාවක මම කල්පනා කළා ඒ කාලේ දේශීය වෙළඳ ප්‍රචාරක ආයතනයක් හැටියට මම හිටියේ ඉහළම තැනක. ඒ වෙලාවේ මම කල්පනා කළා දැන් මම ලෝකයේත් එක්කලා සම්බන්ධ වෙන්න ඕනේ කියලා. එතකොට මට මතකයි මගේ ප්‍රධාන සේවාදායකයෝ දෙන්නෙක් කිව්වා මොනවටද ඔක කරන්නේ? ඔය බහුජාතික සමාගම්කාරයෝ ඔයාව ගිලගනි. ඔක කරන්න එපා.
කියලා මගේ ප්‍රධාන පෙළේ. නමුත් මම ඒක ඇහුවේ නෑ. මම මේ රටේ මේ ලෝකේ ඉතාමත්ම දැවන්ත ප්‍රචාරක ආයතනයක් වන ඩේවිඩ් ඔගිල්වි විසින් නිර්මාණය කරපු ඔගිල්වි සමාගමත් එක්කලා මම සම්බන්ධ වුණා. මම එහෙම කළේ විශේෂයෙන්ම මේ වෘත්තියේ වගේම සේවාදායකයෙකු වගේම ඒ වගේම අපේ සහෝදර සේවකයන්ගේ යහපත පිණිස. මොකද මේ ලෝකයේත් එක්කලා සම්බන්ධ නොවි මේ ලිංමැඩිය හැටියට අපිට මේක වැඩේ කරන්න බෑ. මට එක්තරා අවාසිය සිද්ධ වුණත්. මොකද මේ පුහුණුව ඇති මේ ඔගිල්විත් එක්කලා ඔගිල්වි ආයතනයත් එක්කලා සම්බන්ධ වුණාට පස්සේ මට පුළුවන්කම ලැබුණා අපේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ රාශියකට පිටරට පුහුණුව ලබා දෙන්න. ඒ වගේම වෙනස් අංශ ඇති කරන්න. අද අපි ආයතනයේ 249ක් සේවය කරනවා අංශ 5ක. ඒකේ ප්‍රධානීන් සියලු දෙනාම ඉතා දීර්ඝකාලීන විදේශ පුහුණුවක් ලබා දෙන්න මට පුළුවන් වුණේ ඔගිල්ලි ආයතනයත් එක්කලා සම්බන්ධ. දැන් උදාහරණයක් කියනවා නම් මට මතකයි අපි මේ ඩිජිටල් ශාස්ත්‍රයට ප්‍රවේශ වෙන විට අපිට ඒ ගැන දැනුමක් තිබුණේ නැහැ. මම ওই ඩිජිටල් ගැන උනන්දුවක් ඇති වුණේ බොහොම ඉස්සර මේ ටයිම් සංග්‍රහයේ වාර්තාවක් කියවලා. මේ අවුරුදු 25කට විතර ඉස්සෙල්ලා ඒක තිබුණේ. ඔයා දන්නවා ජුරාසික් පාක් කියන කෘතියේ කතෘ මයිකල් ක්‍රිස්ටන් වරක් ඇමරිකාවේ දැවන්ත පුවත්පත් කතුවරුන් හා අයිතිකාරීන් එක්කලා කතා කරනකොට කිව්වා you adapt to digital realities or become museum pieces කියලා. මේ ඩිජිටල් යථාර්ථයට අනාගතයේදී අනුගත වෙන්න නැත්නම් ඔයගොල්ලෝ මේ කෞතුකාගාර වස්තු බවට පත් වෙයි කියලා. අපි මේ අද දන්න මාධ්‍ය තව දශක දෙකකින් මේ විදිහට අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ කියලා ඔහොම කතා. හිතා හිටම් මම ඔය ගැන උනන්දුවක් ඇති වුණා. හැබැයි මට ඩිජිටල් ගැන අවබෝධයක් තිබුණේ නැහැ. නිකන් ඔය කියවලා එහෙමෙන් දැනගත්ත දැනුවත්. දැන් අපි කල්පනා කළා මේ යන ඉසව්ව මේකට කලින්ම ප්‍රවේශ වෙන්න නම් අපි මේක පටන් ගන්න ඕනේ. මේකට හොඳ හසල දැනුමක් තියෙන පුද්ගලයෙක් ඉන්න ඕන කියලා. තේම පුද්දේ මම මොකද කළේ? මේකට ඊටාම සූසු පුද්ගලයා තෝරගෙන ඇමරිකන් එක්සත් ජනපදයේ මාසේ කහමාරක පුහුණුවක් ලබා දුන්නා. ඒ කාලේ ඔය සෝෂල් මීඩියා වල හිටපු හොඳ දැවන්තයොත් එක්කලා ඔහුට කතා කරන්න පුළුවන්කම තිබුණා. ඔබත් දන්නවා ඒ පුද්ගලයා. ආන්න ඒක තමයි මේ ලෝකයේ සමග සම්බන්ධ වීමේ වාසිය. ඉතින් ඒකයි මට මේ අවස්ථාවේ අවබෝධ වුණා මේක මේ ලිම්මැඩියක් හැටියට ඉඳලා නෑ. අපි ලිම්මැඩියෝ කියලා කියන්නත් බෑ. අපි පොතපත කියවලා යම්කිසි අවබෝධයක් තිබුණා. නමුත් ඒක අර ජාත්‍යන්තර ආයතනයක් එක්කලා සම්බන්ධ වෙලා එක ආයතනයක් හැටියට වැඩ කරනවා වගේ නෙමෙයි. ඒ වගේම තමයි තව කීප අපේ මේ අංශ 5ක වැඩ කරන ඒ විධායක නිලධාරීන් සියලු දෙනාටම විදේශ පුහුණුව ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. එයා පෙරමුණේ ඉන්නේ. අද අපේ ඩිජිටල් සමාගම ගත්තොත් අද 60 දෙනෙක් වැඩ කරනවා එතන. වෙනම ආයතනයක්. ඉතින් ඒක අපිට පුළුවන් වුණේ අපිට transfer of knowledge ඒකට මග පැහැදිලා තිබිච්ච නිසා. දැන් ඔබ හැම වෙලාවෙම දැනුම හඹා ගියා, දැනුම උකහා ගත්තා, බයක් එකක් නැතුව අලුත් දැනුම ලං කරගත්තා. දැන් මේ සියල්ල කරගෙන ඔබ කියන්නේ අපි ජීවිතේ ආර්ථික පැත්තෙන් ගත්තොත් එහෙම නැත්නම් ආයතනික පැත්තෙන් ගත්තොත් ඒ වගේ ඉලක්ක ඔබ සපුරා ගත්තා. ඒ අභියෝගාත්මක ඉලක්ක. හැබැයි ඔබ එතනින් නැවතිලා නැහැ. ඔබ අර කලින් කිව්වා වගේ මේ පැත්තෙන් ඔබ පුරවැසියෙක් වශයෙන් කරලා යුතුයකම් වලට අමතරව
ඔබ තවත් බොහෝ දේ අපි දන්න සමහර විට අපි නොදන්න බොහෝ දේ ඔබ සිදු කරනවා. සමහර දේවල් නම් අපි ඔබේ මුහුණ පොතෙන් දකිනවා, හම්බුනහම අපි කතා කරනවා. ඔබ අර කලිනුත් කිව්වා වගේ පාර්ලිමේන්තුවේදී අර කෘෂිකර්මය පිළිබඳව ලබාගත්තා වූ දැනුමෙන් ඔබ කෘෂිකර්මය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ කෘෂිකාර්මික කටයුතු වල නිරත වෙන උදවියට හැකිපමණින් සහයෝගය දක්වනවා, සමාජ සත්කාර කරනවා. දැන් මෙහෙම දෙයකට යොමු වෙන්නත් මොකක් හරි හේතුවක් තියෙන්න දෙන්නේ. ඔව් සමන්. මේක බබ මෙහෙම කියන්නේද? එක කාලයක් තිබුණා සමනුත් දන්නවා ඒ කාලේ මේ අපි හිතුණා මේ අපි මේ රට කරවන කටයුත්තට දායක වෙන්න පුළුවන් කියලා. ඒක නිසා තමයි මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක බොහොම සමීපව කටයුතු කළේ. ඒ වගේම ආසන සංවිධායකයෙක් බවට පත් වෙලා ඒ කටයුතු කළේ. ඉතින් ඒව අත්හැරලා දැම්මා යම් හේතුන් නිසා. අර අපි එහෙම හිතුවා අපි රට කරවන කාර්යයටත් අපිට දායක වෙන්න පුළුවන් කියලා. ඒ වුණාට අපේ තරම දැනගන්න ඕනනේ. ඔය රට කරවන එක පැත්තක තියලා මට එක්තරා කාලෙකදී අවබෝධ වුණා අපිට රට නෙමෙයි රටක් නෙමෙයි ගමක් දෙකක් තුනක් හතරක් අපිට හදන්න පුළුවන් කියලා. ඒකම මම ඊට අධ්‍යාපනය ගැන ඔයාලට කතා කරුවා. මම අවුරුදු මට මතකයි 2015 දී මම කිව්වා මට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එහෙම නැත්නම් මේ ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කරන්න ඕනයි කියලා මට මේකට ඊටාම සුසු ශිෂ්‍යයන් තෝරා ගන්න ක්‍රමයක් අධ්‍යාපන අමාත්‍යාංශයට කියලා මට මේක හදලා දෙන්න කියලා මට මතකයි මම සමන්ට කිව්වා. අපි නිලධාරියෙකුත් කතා කළා. නමුත් ඒක හරි ගියේ නෑ. නමුත් මට පස්සේ තරුණ බෞද්ධ සමිති සංගමේ සභාපති තිලක් දිසෝයිස මහතා හම් වෙච්ච වෙලාවක මට එයා කිව්වා ඒ උදවිය තරුණ බෞද්ධ සමිති සංගමය මේ ශිෂ්‍යත්ව දෙන ක්‍රමයක් තියෙනවා. ප්‍රාදේශීය දේශ අධ්‍යාපන කාර්යාලය එක්ක සම්බන්ධ වෙලා විදුහල්පතින් එක්ක සම්බන්ධ වෙලා ග්‍රාම සේවකයන් සම්බන්ධ වෙලා ඊටාම දුප්පත් පවුල් ළමයින් තෝරාගෙන ශිෂ්‍යත්ව ලබා දෙන ක්‍රමයක් තියෙනවා කියලා. ඒ ක්‍රමය පාවිච්චි කළා මටත් ශිෂ්‍යත්ව ප්‍රධානී සඳහා ළමයින් තෝරගන්න කියලා. මම ඒක මේ පාවිච්චි කළා දැනට 40 දෙනෙක් තෝරගෙන මම විශ්වවිද්‍යාල ඒ ශිෂ්‍යත්ව ක්‍රමය ආරම්භ කළා. ඒකම මම කල්පනා කළා මේ ගම් දියුණු කිරීමේ වැඩපිළිවෙල කොහේ කරන්නද කියලා. ඔය අතරතුර මගේ මිත්‍රයෙක් ආචාර්ය තිස්ස ජිනසේන මැතිතුමා කිව්වා අපි මේ වේලි කලාපයට ගිහිල්ලා බලමුයි කියලා. අපි පොඩි අධ්‍යයනයක් කෙරුවා. සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් කෙරුවේ එක්තරා පුද්ගලයෙක් ලව්වා අනුරාධපුර ප්‍රදේශයේ. එහිදී ඔය දිගනේ ගම කියන ප්‍රදේශය අඳුනගත්ත මේ සත්කාරක වැඩපිළිවෙල සඳහා. ඒට ගිහිල්ලා මේ කටයුතු ගැන ටිකක් හොයා බලනකොට ඒතී තිබිච්ච විශේෂ අඩුපාඩුවක් ගැන අපේ අවධානය යොමු කෙරුවා. ඒ දිගනගම ප්‍රාථමික පාසලේ ගොඩනැගිල්ලක තියෙන අඩුව. මේ පුංචි ගොඩනැගිලි කීපයක පන්ති පවත්වන ආකාරය බැලුවම දුක හිතෙනවා. එක පන්තියක බුද්ධ ආගම තව ඒක මේ ඒ පන්තිය ළඟම මේ විද්‍යාව ඔය ආදි වශයෙන් විෂය අනුගන්වනවා. ගුරුවරු කිව්වා මේ බුද්ධ ආගම ඉගෙන ගන්න අය විද්‍යාව විෂය නෝට් ලියා ගන්නවා කියලා. ඒකට කිට්ටු. ඉතින් අපි ඔය සමස්ත වැඩපිළිවෙල ගැන කල්පනා කරලා බලනකොට අපි තීරණය කෙරුවා ඉස්සෙල්ලාම මේ පාසලට ගොඩනැගිල්ලක් දෙන්න ඕන කියලා. අපි ගොඩනැගිල්ලක් හදලා පරිත්‍යාග කෙරුවා. ඊට පස්සේ අපේ අවධානය වුණේ ගොවිතැනේ ඒ ජනතාවගේ ජීවිකාව ඒක හරියට කෙරෙන්නේ නැහනේ. යැපීමේ මට්ටමේ. මේ යැපීමේ මට්ටමේ ගොවිතැන වාණිජ මට්ටමට නගා හිටවන වැඩපිළිවෙලක් සම්පාදනය කරන්න අපි කල්පනා කළා. ඒක මේ එකකට ඇඟි අත තියලා මදි. ඒක සාධක කීපයක්. එකක් ඒ අය මොනවද වවන්නේ? ඒ වවන්න උපදෙස් දෙන්න ඕනේ. ඒ වවන ක්‍රමය කියලා දෙන්න ඕනේ. අපි කල්පනා කළා මූලික වශයෙන් පළතුරු වගාව. ඒ නිසා ගම් 4ක් තෝරගත්ත පස්සේ දිගටගම දහයියගම රැල්පනාව කොක්කච්චිය වගේ මේ දුෂ්කර පළාතවල වල පවුල් තෝරගෙන එයාට අපි මුලින්ම අර අඹ TJC කියන අඹ පැල දහස් ගණන් බෙදලා දුන්නා. ඒ අඹ පැලයකින් වාර්ෂික ආදායම රුපියල් 10000යි. මොකද ඒවට රෙඩිමේඩ් වෙළඳ පොළකුත් තියෙනවා.
විගුණ ගන්න මහන්සි කරන්න ඕනේ, මහන්සි දරන්න ඕනේ. ඒක නිසා අඹ වගාවට අපි මුල් තැන දීලා, පළතුරු වගාවට මුල් තැන දීලා මේ යැපීමේ මට්ටමේ ඉඳලා වාණිජ්‍ය මට්ටමට ඕන් උත්සව තබන ව්‍යාපාරය ආරම්භ කළා. ඒ වගේම අනිත් භෝග වගාවන් ඕගැනික්. ඒක මේ අර කිලෝපේර කියන පැල. ඔහොම කරගෙන යනකොට ඒක විතරක් කරලා මදි. මේ වතුර ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මම විශාල වශයෙන් වගාලින්දවල් තනල හදලා පරිත්‍යාග කළා. ඒ වගේම මේ උදවියට ඒ බිම් මට්ටමේ ගමේ මට්ටමෙන් ගුරුහරුකම් නොලැබෙනවා නම් දෛනිකව මේ වැඩේ කරන්නත් බෑ. ඒ නිසා මගේ මිත්‍ර තිස්ස දිනසේන ආචාර්ය තිස්ස දිනසේන මැතිතුමා පූර්ණ කාලීනයක් යොදලා තියෙනවා මේ උදවියට ගුරුහරුකම් දෙන්න. හැමදාම ගිහිල්ලා එයාගේ වගා දිහා බලලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවට විසඳුම් දීලා මෝටර් සයිකල් නැගිලා අනිත් තැනට යනවා. ඒක නිසා මේක සමස්ත වැඩපිළිවෙලක්. මේ වාකල යුතු හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් වගාවන් වලට අවශ්‍ය සියලු දේ සම්පාදනය කරනවා. ගුරුහරුකම් දෙනවා. වතුර ලබා දෙනවා. ඒ ආදී සමස්ත වැඩපිළිවෙලකට අපි අත ගහලා තියෙනවා ගම් 4ක. ඒවා සාර්ථකව කරගෙන යනවා. පොඩි පසුබෑමකට ලක් වුණා. ඒකම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපි කටයුතු කරනවා. ඒ විශ්වවිද්‍යාල ළමයින් 40කට ශිෂ්‍යත්ව ලැබිලා තියෙනවා. එයාට නායකත්ව පුහුණු වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඒක අතනමක නැතර වුණා. ඉතින් ওই කටයුතු තමයි ඉතින් කරගෙන යන්නේ. හොඳයි එවන් මම හිතන්නේ අපි ඔබේ ජීවන අත්දැකීම් බොහෝ දේ සාකච්ඡාවට භාජනය කළා. දැන් අද ආපහු හැරිලා බලද්දී ඔබේ මේ පැමිණි ගමන් මග දිහා ජීවිතය දිහා අතපසු වෙච්ච යමක් මට තියෙනවා. එහෙම නැත්නම් මේ වෙලාවේ මම මේ දේ මම කරා නම් හොඳයි වගේ හැඟීම් ඇති වෙන මොකක් හරි සිද්ධි තියෙනවද ජීවිතේ? නෑ මං හිතන්නේ ඕනම කෙනෙක්ගේ ජීවිතේ ඔයගේ අවස්ථා තියෙනවා. පෞද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්, වෘත්තීය ජීවිතේ වෙන්න පුළුවන් ඔයගේ අවස්ථා තියෙනවා. සමහර අවස්ථාවක මට හිතෙනවා මේ මම ආරම්භ කරපු සාර්ථක ව්‍යාපෘතියක් තමයි මහරගම ව්‍යාපෘතිය. මම මහරගම ආසනේ සංවිධායකයා වෙලා මහරගම කතිකාව කියලා මම අලුත් වේදිකාවක් හැදුවා. නිතර සංවාදයකට ජනතාවත් එක්කලා සංවාදයේ විවිධ ජන කොටස් සමග සංවාදයකට. ඒ අපේ පාක්ෂිකයින් පමණක් විතරක් නෙමෙයි විශේෂයෙන් විවිධ කොටස් සමග සංවාදයක් ඇති කළා. මම සිටිසන් ස්ටාර්ටර් කියලා එකක් ඇති කරුවා. ඉදිරිපත් කළා. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ ජනතාව මේ ඒ පාලනේ පළාත් පාලන කටයුතු වලදී ඔවුන්ගේ දායකත්වය ලබා ගන්න. සමහර අය බොහොම මේ දැනුම් තේරුම් තියෙන අය විශේෂඥයෝ ඉන්නවා. ඉතින් ওই අය සම්බන්ධ කරගෙන මේ පළාත් සභාවේ පරිපාලනයට ඒගොල්ලන්ව එක්තරා විදියකට සම්බන්ධ කරගෙන නිල වශයෙන් නෙමෙයි උපදේශ මට්ටමින් ওই සිටිසන් ස්ටාර්ටර් කියන එක මට යම්කිසි අවබෝධයක් ලැබුණේ හයිදරාබාද්දී හිටපු මහා ඇමති චන්ද්‍රබාබු නායිඩු ඇති කරපු වැඩපිළිවෙලක්. ওই වැඩපිළිවෙල අපිට ගැලපෙන විදිහට සකස් කරලා මම හිතන්නේ කිසිම සමුදායක ওই වගේ වැඩපිළිවෙල ආශ්‍රයක දියත් කළයි කියලා. ඉතින් මම බොහොම සාර්ථකව ඒ කටයුතු කරගෙන ඇවිල්ලා මට මාස 7-8කදී තිබිච්ච ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බැලුවාම මහරගම ආසනය තමයි කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබුණේ. අනිත් හැම ආසනයකටම වැඩිය. ඉතින් ඒක සාර්ථකව කරුණා. ඉතින් ඒක මට දිගටම ගෙනියන්න බැරි වෙච්ච ගැන පොඩි කනගාටුවක් තිබුණා. නමුත් යම් හේතු නිසා මම කල්පනා කළා මම මේක අත්හැරලා දානවා කියලා. ප්‍රතිපත්තිමය තීරණයක් ඇටියට. නමුත් මගේ පොඩි කනගාටුවක් තිබුණා. ඒ කනගාටුව දැන් තුනී වෙලා ගිහිල්ලා. මම ඒ පුත්තිබිල්ල ලැබුණා දැන් මගේ අනිත් කටයුතු වලින්. මට යම්කිසි ආත්ම තෘප්තියක් ලැබෙන කාරණාවක් තියෙනවා නම් ඒ අනුරාධපුරයට ගිහිල්ලා අපි මේ දියත් කරලා තියෙන වැඩ පිළිවෙල. මොකද අපිට පේනවා එයාගේ ජීවිතවල පුංචි වෙනසක් තව විශාල වෙනසක් ඇති කරන්න පුළුවන්. මම මේ පටන් ගත්ත විතරයි. මම තව මේක ව්‍යාප්ත කරනවා. ඉතින් ඒක මට හිතෙනවා මගේ ආත්ම තෘප්තිය සඳහා හොඳටම ඇති කියලා. මම මේ සඳහා විශාල කැපකිරීමක් අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන නිසා.
මොකද මේවා මේ පණ යනකම් මේ කොළඹ ඉඳලා මේ රස්සාවල් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ අපි. නිසා මේ වැඩි කාලයක් යද්දී ඉස්සෙල්ලා මේ කටයුතු වලට පූර්ණ කාලීනව ප්‍රවේශ වෙන්න මගේ අදහස තියෙනවා. හොඳයි. ඒ තමයි අර්වින් විරක්කොඩි. මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට සබස්ක්‍රයිබ් කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා බෙල් ලකුණ ක්ලික් කරන්න. Summon for you යුගයේ නාලිකාව.